අයිබෝන් කියලා සිදු දෙනාම පිළිගන්නවද අපි අද කොටස් සම්පූර්ණ වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ සමග ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි ඊයේ දිනේ අතරම වීඩියෝ එක අපිට ඔයත ගෙනෙන්න හම්බුන්නේ නැහැ. ඒක ගැන අපි කනගාටු වෙනවා. කනගාටුව පළ කරනවා යම්කිසි අපහසුතාවයකට පත් වුණා නම් ඒ නිසා. ඉතින් අද කොටස් වලින් වල සියලු දෙනා දකින්න ඇති කොහොමද දැන් ලාභ හොඳයිද කොටස් වලින් වල තාක්ෂණික විශ්ලේෂණය අඳුරගත්තද? ඕක තමයි තාක්ෂණික විශ්ලේෂණයෙන් කරන්න පුළුවන් දේ. කාටත් කලින් අවස්ථාව දැනගන්න පුළුවන්. පොත මොකක් වුණත් එහි මුල් වාසියත් Tamanටම ලැබෙයි. හරියට අවස්ථාව එහෙම නැත්නම් නියම වෙලාවේදී අවස්ථාව අඳුරගත්තොත්. ඉතින් අදත් අපි දැක්ක කොටස් වලින් වල සමස්ත විනාශකයේ ධනාත්මක භාවය ඉහළ යෑම අපි දැක්කා. ඒ වගේම ඊයේ දිනේත් දැක්කා. ඒ වගේම සඳහා දිනේත් අපි ඊයේ දැක්කා. ඉතින් දැනට වසර ආරම්භයේ දින තුනම අපි දැක්කේ කොටස් වල ධනාත්මක භාවයකින් අවසන් වෙනවා පෙර දිනේට සංසන්දනාත්මකව. ඉතින් ඒකත් මතක් කරමින් අපි අද විශ්ලේෂණය ආරම්භ කරමු. මුලින්ම සමස්ත විනාශකයේ අද දිනේ අතර වුණු ස්ථානයේ. අද දිනේ අවසානයේ ඒකක 7036.76ක් විදිහට තමයි සමස්ත විනාශකයේ සටහන් උනේ. ඒ වගේ මේ පෙර දිනේට සාපේක්ෂව ඒකක 57.9ක ප්‍රමාණයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. නමුත් බලන්න S&P 600 දශකයේ අද දිනේ පසුබෑමකට ලක් වුණා පෙර දිනේට සංසන්දනාත්මකව ඒකක 4.45ක ප්‍රමාණයකින්. ඒ වගේම දිනේ අවසානයේදීම දර්ශකයේ සටහන් උනේ ඒකක 2703.19ක් විදිහට. මොකද්ද මේකට හේතුව වෙන්නේ නැත්තේ? අපිට කියන්න පුළුවන් ලාභ එකතු කර ගැනීමක් කියලා. එහෙම නැත්නම් කොටස් වල දැනට අපි දැක්කා සැලකිය යුතු කාල සීමාවකින් නම් ධනාත්මක බවක්. එහෙම නැත්නම් මේ ට්‍රෙන්ඩ් එක දිගටම කන්ටිනියු වෙනවා අපි දැක්කා. දැනට සැලකිය යුතු කාලයකින් නම් ඒ වගේම ඔබට මතකයිද මම සඳහා දිනේදී කිව්වා ඊයේ දිනේ එහෙම නැත්නම් අඟහරුවා දිනේ කොටස් වල ලාභ එකතු කර ගැනීමක් සිදු වෙයි කියලා. ඉතින් අන්නේ දේ තමයි අද දිනේත් මේ අපිට පෙන්눔 කරලා තියෙන්නේ. ඊයේ දිනේ අතර විශ්ලේෂණය කියන්න බැරි වුණත් අපි ඊයේ දිනේ විශ්ලේෂණයක් එහෙම නැත්නම් ඊයේ දිනේ විශ්ලේෂණය කරාම අපිට මේ දේ දකින්න පුළුවන්. නමුත් සමස්ත විලාශකය කැපී පෙනෙන ලෙස ඉහළ යනවා පෙන්눔 කරනවා. නමුත් අර විකුණුම් පීඩනය ඔබට පෙනුනේ නැහැ අන්න ඒ නිසා. මොකද යම්කිසි කොටස් කීපයක මිල ඉහළ යෑම තියුණු ලෙස බලපාලා දිනවා සමස්ත විලාශකයේ ඉහළ යෑමට. ඉතින් ඒ නිසාම අර විකුණුම් පීඩනය නොපෙනෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද සමස්ත විලාශකයේ කොටස් වෙළඳපොළ දැනට ට්‍රෙන්ඩ් එක ධනාත්මක නිසා, ට්‍රෙන්ඩ් එක බුලිෂ් නිසා අපිට නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ධනාත්මක භාවයක් කොටස් වෙළඳපොළ සමස්ත විලාශකයේ. නමුත් අර විකුණුම් පීඩනය එන තැන්වල, මන්දගාමී වෙන තැන්වල සමහරවිට මන්දගාමී වීම පෙනෙන්නේ නැතුව යනවා. මොකද යම්කිසි කොටසක හෝ දෙකක හෝ තුනක අර කැපී පෙනෙන ධනාත්මක හැසිරීම නිසා. ඉතින් ඒ වගේ දෙයක් ඇත්තටම අපි ඊයේ දිනේ දැක්කා, අද දිනේ දැක්කා. ඉතින් අද ඇත්තටම සමස්ත විලාශකයේ ධනාත්මක භාවයට වැඩිම දායක වුණේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස, දෙවෙනි ස්ථානයේ වැලිබල් වන් සමාගමේ කොටස, ඒ වගේම කමර්ෂල් ලීසින් සමාගමේ කොටස සහ LOLC සමාගමේ කොටස තමයි පිළිවෙලින් කොටස් හතර උනේ සමස්ත විලාශකයේ ධනාත්මක භාවයට වැඩිම දායකත්වයක් දක්වපු අදිනේ. ඉතින් මේ කොටස් හතර සැලකුවාම වෙළඳපොළ ප්‍රාග්ධනය සංසන්දනාත්මකව ඉහළ මට්ටම් වල තියෙන කොටස් ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නිරන්තරයෙන්ම සමස්ත විලාශකයේ ධනාත්මක භාවයක්. විශේෂයෙන්ම මෙම කොටස් ධනාත්මක වීම නිසා අතරම මෙම කොටස් අතරින් ඔබ අපේ Facebook පිටුවේ දකින්න ඇති තාක්ෂණ අනුකූල ධනාත්මක අවස්ථා. ඉතින් ඒ ආකාරයෙන් එහෙම නැත්නම් ඒ ආකාරයෙන් ධනාත්මක වුණ අවස්ථා අද ඔබට බහුලව කොටස් වෙනකොට දකින්න ලැබෙන්න ඇති. ඒත් එක්කම එක් පුද්ගලෙක් සඳහන් කරලා දිනවා අපි දැක්කා BIL.N කියලා ගියා BRWN.N නොකිය ගියා කියලා. කවුද කිව්වේ BIL.N යනවා කියලා? කවුද නොකියුවේ BRWN.N යන්නේ නැහැ කියලා? එහෙම මේ කොටසට අදාළ සමාගමේ චෙයාමන්ලා එහෙම නැත්නම් සභාපතිවරු කියනවාද එහෙම කොටස මිල පහල වෙනවා ඉහළ යනවා කියලා? ඉතින් ඒ වගේ අර හාස්‍යයට ලක් වෙන කිසිම පදනමක් නැති බොළඳ තර්කත් ගොඩ ගන්න හදනවා. ඉතින් කොටස් වල ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඕවා දකින්න නවකයෝ. ඉතින් ඒගොල්ලොත් හිතනවා මේක මේ වගේ දෙයක් තමයි, මේ හරි ලේසි, මේක හරි සැහැල්ලු දෙයක් කියලා. ඊට පස්සේ අර කොටස් වල සමානයි අවදානම නම් මේ සමීකරණ එහෙම නැත්නම් ඒ தত্ত্বය සම්පූර්ණයෙන්ම අමතක කරනවා. ඒක මනසට යන්නේ නැත්තරම් ඉතින් ඔය වගේ දේවල් දකිද්දි ඉතින් හිතා ගන්න අමාරුයි එහෙම ප්‍රකාශ කරන අයට CDS account එකක්වත් තියනවාද කියලා. හොඳයි. ඒ දෙත් මතක් කරමින් අපි දැන් බලමු අද දිනේ සමත පිරවටුම් ප්‍රමාණය. රුපියල් මිලියන 7156.53ක සමත පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරා කොටස් වල. ඒ වගේ මේ පෙර දිනට සාපේක්ෂව 15.6ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ දේශීය මිලදී ගණන් වාර්තා වුණා රුපියල් මිලියන 6910.44ක ප්‍රමාණයක්. ඒ වගේ මේ පෙර දිනට සාපේක්ෂව 13.6ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ තුල දේශීය විකුණුම් වාර්තා වුණා රුපියල් මිලියන 6809.93ක ප්‍රමාණයක්. එය පෙර දිනට සාපේක්ෂව 17ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ විදේශී මිලදී ගණන් වාර්තා වෙලා තියෙනවා රුපියල් මිලියන 246.09ක ප්‍රමාණයක. ඒ වගේම එය පෙර දිනට සාපේක්ෂව 134.5ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. තරමක් අපි කියන්නේ ඉහළ යෑමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම විදේශී විකුණුම් ගැන කතා කරනකොට රුපියල් මිලියන 346.6ක විදේශී විකුණුම් අද දිනේ වාර්තා වෙලා
වෙලා තිනවා. ඒ වගේම එය පෙර දිනට සාපේක්ෂව 6.2% පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අද දිනේ සුපුරුදු විදිහට අපිට ශුද්ධ විදේශී විකුණුම් ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. රුපියල් මිලියන 100.5 ඒකක ප්‍රමාණයක. ඒ වගේම එය පෙර දිනට සාපේක්ෂව 62% ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. බලන්න දේශීය ගණනුන් දෙස දේශීය මිලදී ගණනුම් සහ දේශීය විකුණුම් ප්‍රමාණ කැපී පෙනෙන ප්‍රතිශත වලින් ඉහළ යෑමක් වෙන්නුම් කරනවා. විශේෂයෙන්ම සමත පිරවටු ප්‍රමාණය පෙර දිනට සාපේක්ෂව ඉහළ ගිහිලා තිනවා. ඉතින් මේ ඉහළ ගිය තීව්‍රතාවයට සමාන එහෙම නැත්නම් ආසන්න සමාන මට්ටම් වලින් ස්වදේශිකයන්ගේ ගණනුන් වල වෙනස්කම් සිදු වෙලා තිනවා. ඊට ආසන්නව සමාන තීව්‍රතාව වලින් දේශීය මිලදී ගණනුම් දේශීය විකුණුම් ප්‍රමාණ වැඩි වෙලා තිනවා. විශේෂයෙන්ම දේශීය විකුණුම් ප්‍රමාණ වැඩි තීව්‍රතාවයකින් අද දිනේ වැඩි වෙලා තිනවා. දේශීය මිලදී ගණනුම් වැඩි වීමේ තීව්‍රතාවයට වඩා. එතරින් ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. අන්න ඒකයි සමස්ත මිලශකය සමහරලාවට අපිට 100% ඒ රූපය එහෙම නැත්නම් ඒ සලකුණු ලබන දිනේ එතන සිදු වුණ චිත්‍රය අපිට පෙන්눔 කරන්නේ නැහැ. මේ වගේ අතරම හොඳ අත්දැකීමක් ඔබට ලැබෙන්න ඇති. මීට පෙර කාලයක අපි මාකට් එක එහෙම නැත්නම් කොටස් වල ඍණාත්මකයි කියලා කියද්දි සමස්ත මිලශකය ඔබ දකින්න ඇති සුළු ඒකක ප්‍රමාණ වලින් දිනෙන් දින ඉහළ ගියා. නමුත් ඔබ දකින්න ඇති මේ ඉහළ යන දිනවල ගනුදෙනු උනේ එහෙම නැත්නම් මිල උච්චාවචනය උනේ මිල ඉහළ ගියේ වෙළඳපොළ ප්‍රාග්ධනය කොටස් වල වැඩිම වෙළඳපොළ ප්‍රාග්ධනය දින කොටස එහෙම නැත්නම් කොටස් කීපයක සංසන්දනාත්මකව ගත් කල වැඩි වෙළඳපොළ ප්‍රාග්ධන මට්ටම් තියෙන කොටස් කීපයක මිල ඉහළ යාම නිසා තමයි ඒ දේ වුනේ. නමුත් සමස්තයක් විදිහට ගත්තාම සමස්ත මිල දශකයේ වගේම බහුතර කොටස් මත විකුණුම් පිළිණයක් එහෙම නැත්නම් සැපයීමක් තමයි තිබුණේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් මෙතනදිත් සිදුවලා තියෙන මේ වගේ අවස්ථාවක්. නමුත් මතක තියාගන්න ඕනේ මේක ආපහු හැරෙන මට්ටමේ දැනට තියෙන රටාව ආපහු හැරෙන මට්ටමේ ඍණාත්මක බව නෙමෙයි. මේක ලාභ එකතු කිරීමක් එහෙම නැත්නම් తాවකාලික හෝල්ඩ් අප් එකක්. පසුබැසීමක් කියලා අපිට කියන්න පුළුවන්. පුල් බෑක් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැනට තියෙන ධනාත්මක භාවයේ තීව්‍රතාවය නිසා ඒ කාරණා සමහරලාවට මැකෙනවා. එහෙම නැත්නම් මැකී යනවා වෙන්න පුළුවන්. කෙනෙක්ගේ අවධානය දිනා නොගෙනෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අන්න ඒකයි මේ වගේ විශ්ලේෂණය කිරීම අවශ්‍යයි වෙන්නේ. මොකද නැත්නම් අපිට හරියටි එහෙම නැත්නම් සත්‍ය රූපය අපිට පෙනෙන්නේ නැතුව යනවා. මතු පිටින් විතරක් මේ දේවල් බලලා අවබෝධ කරගන්න එහෙම නැත්නම් අවබෝධ කරගත්තොත්. ඒ වගේ මධ්‍යනේ ගනුදෙනු වල කොටස් ප්‍රමාණයත් කැපී පෙනෙන තීව්‍රතාවයක ඉහළ යෑමක් පෙන්වන්න කරනවා 74.9%. ඉතින් පෙර දිනකට සාපේක්ෂව ඉතා කැපී පෙනෙන තීව්‍රතාවයක් එහෙම නැත්නම් කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්වන්න කරනවා මේ ගනුදෙනු වල කොටස් ප්‍රමාණය. ඒ වගේ මධ්‍යනේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය සුළු පසුබැසීමක් තමයි පෙන්වන්න කරන්නේ ඊයේ දිනකට සාපේක්ෂව 0.8%. නමුත් ගනුදෙනු වල කොටස් ප්‍රමාණය කැපී පෙනෙන විදිහට ඉහළ ගිහිලා තියෙනවා. එහෙනම් මේ වගේ අවස්ථාවකදී ඔබ දන්නවා දැන් ඔබට මේ වගේ අවස්ථා මිට කලින් හම්බෙලා තිනවා අපි විශ්ලේෂණය කරලා තිනවා මේ වගේ අවස්ථා. ඔබ දන්නවා අද දිනේ වැඩියෙන් ගනුදෙනු වෙලා තියෙන්නේ මොන වගේ එහෙම නැත්නම් මොන වර්තමාන වෙළඳපොළ මිල මට්ටමක තියෙන කොටස්ද කියලා. ඔබට ඒක බලන්න පුළුවන් වෙයි. අද දිනේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කොටස් විශ්ලේෂණය කරද්දී. හොඳයි ඒත් සමගින් අපි දැන් අවධානය යොමු කරමු අද දිනේ තුල වැඩිම පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු කොටස් ඇසට. අද දිනේ කොටස් වල තුල වැඩිම පිරවටුම් ප්‍රමාණය වාර්තා කරලා තියෙන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස. රුපියල් මිලියන 3177.2.8ක පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තිනවා. තරමක් කැපී පෙනෙන පිරවටුම් ප්‍රමාණයක් අතරම තනි කොටසක් රුපියල් බිලියන 3 ඉක්මවලා පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරනවා කියන අතර මේ කැපී පෙනෙන දෙයක්. ඒ වගේම දෙවන ස්ථානයේ ගන්නේ රුපියල් මිලියන 377.65ක පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු එක්ස්පෝ ලංකා සමාගමේ කොටස. ඒ වගේම තුන්වන ස්ථානයේ රැඳෙන්නේ ඇම්බියන් හෝල්ඩින් සමාගමේ කොටස. රුපියල් මිලියන 286.82ක පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තියෙනවා. හේලිස් සමාගමේ කොටස තමයි අද දිනේ සිව්වන ස්ථානයේ රැඳෙන්නේ. රුපියල් මිලියන 206.38ක පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තිනවා කොටස් වෙනද පුළුවන් ගණදෙනු වලදී. ඒ වගේම අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් නැස්ටාක් සමාගමේ කොටස රුපියල් මිලියන 196.82ක පිරවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරපු විදිහට අපිට දැක් ගන්න පුළුවන් කොටස් වෙනද පුළුවන් ගණදෙනු වලදී. හොඳයි ඒ ඔබ දැක්කේ අද දිනේ වැඩිම පිරවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු කොටස් පහ. දැන් අපි අවධානය යොමු කරමු අපේ අද දිනේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගණදෙනු කොටස් ඇසට. මෙම ලයිස්ට් ප්‍රථම ස්ථානයේ ගන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසමයි. කොටස් මිලියන 580.17ක ප්‍රමාණයක් අද දිනේ ගණදෙනු වෙලා තියෙනවා. ඒ වගේම දෙවන ස්ථානයේ රැඳෙන්නේ සොෆ්ලොජික් කැපිටල් සමාගමේ කොටස. කොටස් මිලියන 26.43ක ප්‍රමාණයකුත් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆාල්ට් සමාගමේ කොටස. කොටස් මිලියන 24.1ක ප්‍රමාණයකුත් පිරමල් ග්ලාස් සමාගමේ කොටස. කොටස් මිලියන 16.94ක ප්‍රමාණයකුත් ඒ වගේම අවසාන වශයෙන් එක්ස්පෝ ලංකා සමාගමේ කොටස. කොටස් මිලියන 11.9ක ප්‍රමාණයකුත් අද දිනේ ගණදෙනු විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කොටස් පහ තමයි අද දිනේ වැඩිම කොටස් ප්‍රමාණය ගණදෙනු කොටස් විදිහට අපිට දැක් ගන්න පුළුවන් උනේ. ඉතින් ඔබට පේනවා ඇති එම කොටස් වල වර්තමාන වෙළඳපොළ මිල සසඳද්දී එහෙම නැත්නම් මිල මට්ටම් මොන වගේ මට්ටමකද පවතින්නේ කියලා ඔබට තේරෙනවා ඇති. එහෙනම් ඔබට දැන් වැටහෙනවා අද දිනේ වැඩිම ගණදෙනු වෙලා තියෙන්නේ මොන වගේ එහෙම නැත්නම් මොන ලක්ෂණයක් තියෙන කොටස්ද කියලා. වර්තමාන වෙළඳපොළ මිල රුපියල් 20ට ආසන්න මට්ටමක තියෙන කොටස් තමයි අද දිනේ වැඩිම ගණදෙනු වෙලා තියෙන්නේ. ඒක තමයි අර ගණදෙනු කොටස් ප්‍රමාණය කැපී පෙනෙන විදිහට ඉහළ යෑමකට එහෙම නැත්නම් කැපී වෙන තීව්‍රතාවයකින් ඉහළ ගිහිලා තියෙද්දී අද දිනේ සිදුවන ගණදෙනු ප්‍රමාණය සුළු පසුබැසීමක් පෙන්වන්න කරන්නේ. එහෙම නැත්නම් ඊයේ දිනේ වාර්තා කරපු වගේට සමාන ආසන්නව සමාන අගයක් අද දිනේ වාර්තා කරලා තියෙන්නේ. ඔන්න ඔය හේතුන් නිසා තමයි එහෙම නැත්නම් ඒ හේතුන් නිසා කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙතනින්. හොඳයි අපි දැන් අවධානය යොමු කරමු විදේශීය ගණන් දෙසට. මුලින්ම බලමු අද දිනේ වැඩිම විදේශීය මිලදී ගණන් ප්‍රමාණය වාර්තා කරපු කොටස් මොනවාද
කියලා. ප්‍රථම ස්ථානය ගන්න යුනියන් බැංකුවේ සමාගමේ කොටස අදිනේ රුපියල් මිලියන 3.9 වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් මිලට අරන් තිනවා. ඒ වගේම කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 14යි. ඒ වගේම ලයිස්ට් දෙවන ස්ථානය ගන්නේ කැලණි ටයර් සමාගමේ කොටස රුපියල් මිලියන 3.3ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් මිලට අරන් තිනවා. ඒ වගේම කොටසක් මිලටගත් සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 94.60යි. රිචඩ් කීරිසන් කම්පැනි සමාගමේ කොටස තමයි දෙවන ස්ථානයේ රැඳෙන්නේ අදිනේ රුපියල් මිලියන 3.03ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් මිලට අරන් තිනවා. ඒ වගේම එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 15.10යි. එක්ස්පලංකා සමාගමේ කොටස තමයි සිවුවන ස්ථානයේ රැඳෙන්නේ රුපියල් මිලියන 2.49ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් මිලට අරන් තිනවා. එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 31.50යි. අවසාන වශයෙන් ජෝන් කීල් සමාගමේ කොටස අපිට දක් ගන්න පුළුවන් රුපියල් මිලියන 2.24ක වටිනාකමේ කොටස් තමයි අදිනේ විදේශිකයන් විසින් මිලට අරන් තියෙන්නේ. එහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 149.80යි. ඔන්න ඔය කොටස් පහ තමයි අදිනේ වැඩිම. එහෙම නැත්නම් කැපී පෙනෙන විදේශීය මිලදී ගණන් ප්‍රමාණ අතරට එක් වෙන්නේ. හොඳයි. මේ මිලදී ගණන් අපි දැන් බලමු විදේශීය විකුණුම් දෙස මොන වගේ කොටසින්ද අදිනේ වැඩිම විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා වුණේ කියලා. අදිනේ වැඩිම විදේශීය විකර්ෂණයක් පෙන්වුම් කරලා තියෙන්නේ ලංකා ලුබ්‍රිකන්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 39.8ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් විකුණුමෙන් ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 110.20යි. ඒ වගේම දෙවන ස්ථානයේ රැඳෙන්නේ ලයිම් බ්‍රූවරි සමාගමේ කොටස රුපියල් මිලියන 21.49ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් විකුණුමට ලක් කරලා තියෙන අතර එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 590යි. හේමාස හෝල්ඩින් සමාගමේ කොටස තමයි අදිනේ තුන්වන ස්ථානයේ රැඳෙන්නේ රුපියල් මිලියන 19.4ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් විකුණුමට ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 97.10යි. ඒ වගේම ලයිස්ට් සිවුවන ස්ථානයේ ගන්නේ සිංගල් ශ්‍රී ලංකා සමාගමේ කොටස රුපියල් මිලියන 8.37ක වටිනාකමේ කොටස් අදිනේ විදේශිකයන් විසින් විකුණුමට ලක් කරලා තියෙනවා. ඒ වගේම එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 58.40යි. අවසාන වශයෙන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස අපිට දක් ගන්න පුළුවන් අදිනේ විදේශිකයන් විසින් විකුණුම් කරලා තියෙනවා රුපියල් මිලියන 4.5ක වටිනාකමේ කොටස්. ඒ වගේම එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 5.70යි. ඉතින් ඔන්න කොටස් පහ තමයි අදිනේ වැඩිම විදේශීය විකුණුම් ප්‍රමාණ අතරට එක් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මේන්න දසක් ගන්න පුළුවන් මොන වගේ කොටස් වලද විදේශිකයන් ආකර්ෂණය වෙලා තියෙන්නේ, ඒ වගේම විකර්ෂණය වෙලා තියෙන්නේ කියලා අදිනේ. හොඳයි. ඒත් සමගින් අපිට දත්ත පැත්තෙන් කතා කරන්න වෙන්නේ මෙපමණයි අදට. අපි දැන් අවධානය කරමු අදිනේ අපිට දැනගන්න ලැබෙන විශේෂ පුවත් දෙසට. අදිනේ අපිට කතා කරන්න දෙන පළවෙනි පුවත තමයි ඇම්බියන් කැපිටල් සමාගම සම්බන්ධයි මේ පුවත. මේ සමාගම කොටස් වල පොළොවට දැනුම් දීලා තියෙනවා. ඊයේ දිනේ සිදු වුණ අසාමාන්‍ය මිල වෙනස් වීමට, කොටසේ අසාමාන්‍ය මිල වෙනස් වීමට සමාගමේ කොළඹ කොටස් වල පොළොවට දැනුම් නොදුන් මිල සංවේදීතාවයට බලපෑමක් ලක් කරන කිසිම තොරතුරක් නැති බවට. මොකද ඇත්තටම මේ වගේ සිද්ධියක් වුණාම, ඒ වගේ අසාමාන්‍ය ගණන් රටාවක් වාර්තා වුණාම කොටස් වල පොළ නිරන්තරයෙන්ම සමාගමෙන් විමසනවා මොකද්ද මේකට හේතුව කියලා. ඔයගොල්ලන්ගේ යම්කිසි තොරතුරක් තියෙනවද මේ අසාමාන්‍ය ගණන් රටාවට කියලා. ඉතින් එහෙම කිසිම තොරතුරක් මිල සංවේදී වෙන කිසිම එළි නොකර තොරතුරක් ඔවුන් ළඟ නැහැ කියලා උන් කොටස් වල පොළොවට දැනුම් දීලා තියෙනවා. අපි දැක්කා රුපියල් 2කට ආසන්න මිල මට්ටමක් ඊයේ දිනේ කොටසේ මිල වර්ධනය වෙනවා. හොඳයි. අපි දැන් මම දිනේ අපිට කතා කරන්න දෙන දෙවෙනි පුවත් දෙසට. මේක නම් අතරම ලාභාංශ කල්ලි යුක්තිමේ දිනයක් ගැන. හෙට දිනේ තමයි ලාභාංශ කල්ලි යුක්තිමේ දිනේ යෙදෙන්නේ. බුකිත් දරා සමාගමේ මුදල් ලාභාංශ කල්ලි යුක්තිමේ දිනේ තමයි එම සමාගම එක් කොටසකට 760ක මුදල් ලාභාංශයක් ගෙවීමට එකඟ වෙලා තිනවා කොටස් හිමියන්ට. ඉතින් එහි කල්ලි යුක්තිමේ දිනේ තමයි හෙට දිනේ එහෙම නැත්නම් ජනවාරි 7 වෙනිදා යෙදෙන්නේ. හොඳයි. පුවත් පැත්තෙන් කතා කරන්න දෙන අපිට අද දිනේට එපමණයි. අපි දැන් බලමු අද දිනේ කොටස් වල හැසිරීම වගේම හෙට දිනේ කොටස් වල මොන වගේ හැසිරීමක් ගනීද කියලා. එහෙම නැත්නම් මොන වගේ හැසිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. අද දිනේ අපි දැක්කා කොටස් වල ආරම්භයේදී ඉහළ මට්ටමකට ගියත් ආරම්භයෙන් සුළු වේලාවකට පසුව ඉහළට ගියත් කොටස් වල ධනාත්මක වුණත් සමසමිලාශකය අපි දැක්ක ටික වේලාවකට පසුව සමසමිලාශකයේ ඍණාත්මක භාවය. ඒ වගේම පෙර දිනේ අතර වුණු ස්ථානයට වඩා ඍණාත්මක මට්ටමකට සමසමිලාශකය යොමු වුණා. එහෙම නැත්නම් ගමන් කරා දිනේ අපි දැක්කා අන්න ඒ විකුණුම් පීඩනය කියලා අපිට සලකන්න පුළුවන් අද දිනේ. මොකද ඒ දේ තීව්‍ර වුණේ කොටස් වල අර තීව්‍රතාවය. එහෙම නැත්නම් ධනාත්මක තීව්‍රතාවය තරම් තීව්‍ර නිසා. හැබැයි ඍණාත්මක මට්ටමේ එහෙම නැත්නම් පෙර දිනකට සාපේක්ෂව ඍණාත්මක මට්ටමේ සමසමිලාශකයේ වැඩි වෙලාවක් කරතුන්නේ නැහැ. ඉන්පසු අපි දැක්ක නැවතත් සමසමිලාශකයේ ධනාත්මක වෙනවා. ඉන්පසු තමයි දිනේ අවසානයේදී 7000ටත් වඩා ඉහළ මට්ටමකින් සමසමිලාශකයේ නතර වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දිනේ සමසමිලාශකයේ හැසිරුණේ. ඔබට මේ තිරේ දිස්සන ප්‍රස්තාර සටහන් වලුත් ඒ දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම හෙට දිනේ ගැන කතා කරනකොට හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සමසමිලාශකයේ ධනාත්මක භාවය. හෙට දිනේත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අත්‍තරම එහෙම කිව්වොත් තමයි මන් නිවැරදි. මොකද මේ දින තුනම අපි දැක්කා ධනාත්මක භාවය. ඒ වගේම හෙට දිනේත් ඒ දෙයම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොටස් වල ආරම්භක පැය යම්කිසි මන්දගාමී බවක් නමුත් අපිට දැක් ගන්න ලැබෙයි. කෙසේ වෙතත් තවමත් බුලිෂ් ට්‍රෙන්ඩ් එක ධනාත්මක රටාව පවතින නිසා අපිට දින අවසානයේදී හෙට දිනයත් ධනාත්මක දිනයක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. ඒ දෙත් මතක් කරමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. මම හිතනවා විශ්ලේෂණය ඔබ සියලු දෙනාට පැහැදිලි කියලා. නමුත් ගැටලු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි subscribe කරමු නැති අය තාම ඉන්නවා නම් subscribe කරන්න. ඒ වගේම ඔබට අපහා සම්බන්ධ වෙන්න පුළුවන් Twitter වගේම Instagram හරහා
ඊට අදාළ link පහළ description තිබුණේ දැක්වෙනවා. ඉතින් ඒ හරහා ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳ ආයෝජකයෙක්, සාර්ථක ආයෝජකයෙක් වෙන්න මඟ පාද ගන්න පුළුවන්. ඒකත් මතක් කරමින් අදට විශ්ලේෂණය මෙතනින් අවසන් කරනවා. නැවතත් හෙට දිනේදී අද කොටස් වල වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. එතෙක් ඔබ සැමට අයබෝවන්.